ඉදිරි පස්වසර සඳහා සිය ව්‍යවස්ථාදායක නියෝජිතයින් තෝරාපත් කර ගැනීමේ අරමුණින් මෙරට ජනතාව අද උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ වූ අවස්ථාවේ සිටම ඡන්ද මධ්‍යස්ථාන වෙත ගමන් කළේ දැඩි උද්‍යෝගයකින් යුතුවයි. අද පැවති මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ ඡන්දදායකින් සංඛ්‍යාව 1,62,885ක්. ඔවුන්ගේ ඡන්දය අපේක්ෂාවෙන් දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා සමස්ත අපේක්ෂකයින් 7,452 දෙනෙකු මෙවර තරඟ බිමට පිවිස තිබෙනවා. ඒ පිළිගත් දේශපාලන පක්ෂ 40ක් නියෝජනය කරමින් අපේක්ෂකයින් 3,652ක් හා ස්වාධීන කණ්ඩායම් 312ක් නියෝජනය කරමින් අපේක්ෂකයින් 3,800ක් ලෙසින් මැතිවරණ කොට්ටාශ 160ක් වෙනුවෙන් ඔවුන් අතරින් 196 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනෙන අතර තවත් 29 දෙනෙකු ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු වරම් හිමි කර ගනු ඇති. මෙවර මහමැතිවරණයේදී වැඩිම ඡන්දදායකින් පිරිසක් නියෝජනය කරන දිස්ත්‍රික්කය වන්නේ ගම්පහයි. මන්ත්‍රීවරුන් 18 දෙනෙකු තෝරාපත් කර ගැනීම සඳහා එම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 17,85,964 දෙනෙකු මෙවර ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටියා. ඡන්දදායකයින් 2,87,024ක් ලියාපදිංචි වී සිටින වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය දිවයිනේ අඩුම ඡන්දදායකයින් සංඛ්‍යාවක් වාර්තා වන මැතිවරණ දිස්ත්‍රික්කය වන අතර එම දිස්ත්‍රික්කයෙන් සබකින් 6 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරීපත් වීමට නියමිතයි. මේ අතර මෙවර මැතිවරණය පැවැත්වුණේ රට තුළ පවතින COVID-19 තත්ත්වය හමුවේ විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුවයි. නිරෝධායන මධ්‍යස්ථාන තුළ දින 14ක කාලයක් නිරෝධායනය අවසන් කර නැවත දින 14ක් ස්වන් නිරෝධායනය වීමට උපදෙස් ලද පිරිසටද ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අද පසරු 4 සිට පැයක කාලයක් හිමි වුණා. දවසේ පුවත කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. පැන් ඒෂියා බැංකුව සැබවින්ම ශ්‍රී ලාංකේයයි. අද පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා මෙන්ම හිටපු රාජ්‍ය නායකින් ඇතුළු දේශපාලන පක්ෂ නායකයින් සිය ඡන්දය ප්‍රකාශ කළ ආකාරයයි මේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඡන්දය භාවිත කළේ නුගේගොඩ බැංග්‍රිවත්ත විවේකාරාම විහාරස්ථානයේදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලයේදී ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කළා. අපිට විශ්වාස වෙනවද තුනෙන් දෙකක බලයක් සහිත පාර්ලිමේන්තුවක නව අගමැතිවරයා වෙන්න පුළුවන් වෙයි කියලා? විශ්වාස කරනවා. මේ විදියට පුළුවන් වෙයි කියලා. තොල් දිස්ත්‍රික් හදාගන්න ක්‍රමය. නව ආණ්ඩුවේ ඉදිරි සැලසුම් වගේවල ජනාධිපතිවරයා ඉදිරිපත් වැඩසටහනක් තියෙනවා. ලක්ෂ 69ක් ඡන්ද දීපු. ලක්ෂ 90කට කරපු වැඩ පිළිවෙල තමයි අපි කියන්නේ. දැන් මේ කොවිඩ් වසංගතයත් එක්ක මුළු ලෝකෙම ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඔබතුමාලට ඒ අභියෝගයට මුහුණ දෙන්න වෙනවා. ඔය දේ අභියෝගෙ මුහුණ දෙනවා. මේක වඩා ලොකු අභියෝගවලට මුහුණ දීලා තියෙනවානේ. අන්න ඒ වගේ ජයග්‍රහණය කළා තියෙනවානේ. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වීරවිල හතේ කොළණිය සුරනිමල ප්‍රාථමික විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළේ අද පස්වරු වෙයි. අපි තරයේ විශ්වාස කරනවා සමගි ජන බලවේගයට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් වෙයි කියලා. විශේෂයෙන්ම මේ රටේ ජනතාව මේ වරම අපිට ලබා දීලා සෞභාග්‍ය සම්පන්න සංවර්ධිත සෞඛ්‍ය සම්පන්න රටක් බිහි කරගන්නට අපි අධිෂ්ඨාන කරනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළා. ඉවරනේ මට කොරෝනා හැදිලා වෙන එකක් නෙමෙයි. මම මෙහෙම හරියද. මහා ඡන්දේට සංවිධානය කළා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳ
මැතිවරණ කොමිසමට ස්තුති කරන්න ඕනේ. ස්වාධීන කොමිෂන් තිබුණාම නිදහස් සහ සාධාරණ ඡන්ද ලැබෙනවා. අපි යෝජනා කරලා තියෙන්නේ මේ මනාප ක්‍රමය වෙනුවට කොට්ටාස ක්‍රමයයි අනුපාත ක්‍රමයයි මිශ්‍රණයයි මම බලාපොරොත්තු වෙනවා මේ පාර්ලිමේන්තුවක අවසන් කරන්න පුළුවන් වෙයි කියලා. සර් මන්ත්‍රීවරුන්ට විතර බලාපොරොත්තු වෙනවද ඔබතුමාලා? ආණ්ඩුවක් හදන්න පුළුවන් ඇති අපි තුනෙන් දෙයක් ඉල්ලන්නේ. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඡන්දය ප්‍රකාශ කළේ මර්දාන පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී. අගෝස්තු මාසේ පස්වෙනිදා පස්සේ ආර්ථික ඇතිවී තිබෙන කඩාවැටීමට මේ ආණ්ඩුව මුහුණ දෙන්නේ. තවත් ජනතාව පීඩාවට පත් කරමින් තවත් ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගන්න. ඒ නිසා මා හිතනවා අගෝස්තු මාසේ පස්වෙනිදාගෙන් පසුව අපේ රටේ දිගහැරෙන දේශපාලනේ ප්‍රබලතම කේන්ද්‍රස්ථානයේ බවට ජාතික ජනබලවේගය පත් වෙන බව නිසකයි. හැමෝම කියන්නේ මේ හයවත් නැති වෙයි කියලා. බලන්න හෙට මොකද ප්‍රතිඵලවල සිද්ධ වෙන්නේ කියලා. පොළොන්නරුව නවනගරය විද්‍යාලෝක පිරිවෙනෙහි ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඡන්දය ප්‍රකාශ කළා. මේ තරම් විපක්ෂයේ දුර්වල වෙච්ච මැතිවරණයක් අපි ඉතිහාසයේම දැක්කේ නැහැ. ජනතාවගේ ආශිර්වාදය සම්පූර්ණයෙන්ම රජයට පොහොට්ටුවට පොදු ජන පෙරමුණට ලැබුණා. මේ රටේ අද තිබෙන ප්‍රශ්න විසඳා ගැනීමට සදාචාර සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කරන ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන්. හිටපු කතානායක කරු ජයසූරිය මහතා සිය ඡන්දය ප්‍රකාශ කළේ කඩවත රන්මුතුකල මහා විහාරයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය ඡන්දය ප්‍රකාශ කළේ නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ ඡන්ද මධ්‍යස්ථානයේදී. ත්‍රිකුණාමලය ශාන්ත මේරි විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා සිය ඡන්දය ප්‍රකාශ කළේ මෙලෙසින්. කොළඹ කේරි විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී අතිඋතුම් මැල්කම් කාදරන් රංජිත් හිමිපාණන් සිය ඡන්දය ප්‍රකාශ කළේ මෙලෙසින්. දඹාන ආදිවාසී නායක ඌර්වර්ගයේ වන්ලැත්තන් සිය ඡන්දය ප්‍රකාශ කළේ දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී. තව දින පුජ්‍ය 3කින් 4කින් මේ රට පුජ්‍යට අලුතෙන් ආණ්ඩුවක් මං ගත්තා. එතකොට මේ ආණ්ඩුවට තිබෙන වගකීම තමයි ඇත්තටම දැන් අර හැම ආණ්ඩුවකටම තිබිච්ච චෝදනා ඇයිරුකුලට මන්ද කරලා ඒතනවල් හිටලාගෙන ඒතනවල් අත්දැකීමක් හැටියට මන්ද කරගෙන ආණ්ඩුව පාලනය මන්ද කරන එකම තමයි. මෙවර ඡන්ද අපේක්ෂකයන් හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයන් අද දිනේ ඡන්දය ප්‍රකාශ කළ ආකාරයයි මේ.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද වසර 9කට පසු සිය ඡන්දය ප්‍රකාශ කළා. ඒ COVID-19 ව්‍යාප්තිය හමුවේ ඡන්දපොළ සුරක්ෂිත බව ඡන්දදායකයින්ට හැඟවීමේ අරමුණින්. මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ඡන්දය භාවිත කිරීම සඳහා බම්බලපිටිය ලින්සේ බාලිකා විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයට පැමිණියේ අද පෙරවරු 7:15ට පමණ. අයිබෝන් ලං කරන්න බෑ වැඩිය මම මේක ගලවන්න නිසා ඔයගොල්ලෝ ඈතින් ඉන්න ඕනේ. ඈත් අත දික් කරලා ගන්න. මම ඡන්ද පොළවල් වලට ගිහිල්ලා තිනවා 2011න් පස්සේ ඡන්ද දායකයෙක් හැටියට ඡන්ද පොළට ගියේ අද. මොකද මට ඕන වෙලා තිබුණා. අවුරුදු 65ක් වෙලත් වයස ප්‍රශ්නයක් නැහැ. ඡන්ද පොළ සුරක්ෂිතයි. බය නැතුව ඡන්ද දාන්න එන්න. ඡන්දය ඔබේ අයිතියයි. ඔබේ හඬයි. ඔබේ අනාගතයයි. ඔබේ බලයයි. මෙවර මහමැතිවරණයේ සමස්ත ඡන්දය ප්‍රකාශ කිරීම 70% ඉක්මවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී. 1 කෝටි දශලක්ෂයක් නැත්නම් 15 ලක්ෂයක් විතර වගේ ඡන්දය දාන්න පැමිණෙන බව තමයි අපිට පේන්නේ. ඒකෙන් කෝටියකට වැඩි සංඛ්‍යාවක් අද දිනේ වාර්තා කරලා දෙනවා. මොකද තැපල් ඡන්ද දායකයොත් ලක්ෂ 7ක් හිටපු නිසා. අපි එකම ඡන්දයක් කරේ වෙන කෙනෙකුගේ එකක් අනික් අය දැම්මේ නැත්නම් තමයි අපි සතුටු. ඡන්ද 5ක් 10ක් වුණත් ඒක නොසලකා හරින්න බෑ. ඒ සිද්ධීන් පිළිබඳව අපි හඹා යනවා. ඉදිරියේ ඡන්ද විමසීමක් වෙනවා පළාත් සභා ඡන්ද විමසීම. අපි සියලු දෙනාටම කියන්නේ කාගේවත් ඡන්දය අපතන යන විදියට හැඳුනුම්පත් හදාගන්න. තැපල් ඡන්දය යම් විදිහකින් පාවිච්චි කරේ නැත්තම් ඒක කල්ැතෝ දම්වන්න. අද දාලා තිබුණා මට පෙන්නුවා අපේ වෛද්‍ය මිතුරෙක් අපිත් එක්ක ඉන තාක්ෂණ කමිටුවේ ඡන්ද පොලේ මැකෝ කියපු තරම් කැටයම් නෑනේ බං. සැනිටයිසර් නෑ අත්පීනේව නෑ කියන තරම් කැටයම් නෑනේ බං. නැවතත් දාලා වෙත් කැටයම් අවශ්‍ය ප්‍රමාණය තිබුණා. සමහර තැන්වල කැටයම හරියට කෙටිලා නැතිව තියෙන්න පුළුවන්. නමුත් ඒකට දාපු කමෙන්ට් වලින් අපි සතුටු වෙනවා හැකිතාක් දුරට ඒ කටයුතු කොරෝනා පැතිරීම වැළැක්වීමට පවත්වා ගැනීමට හැකියීම ගැන. අපි දිගින් දිගටම වැඩ කරමින් ගියා. ඒ අයට අපි හිතනවා අගෝස්තු 15 විතර වෙනකොට අපට මේ වැඩෙන් නිදහසක් ලැබෙයි. ඒත් ගෙවීම අවසන් වෙන එකක් නැහැ. කොච්චර ප්‍රතිශතයකින් මේ වෙනකොට ඡන්ද ප්‍රකාශ කරනවා අපිට නුවරඑළිය 75ක්. මේ ඕඩර් එකට බදුල්ල 74යි, තිරුණාමල 74යි, මොණරාගල 74යි, වන්නි 73යි, රත්නපුර 73යි, හම්බන්තොට 73යි, කොළඹ 72යි, දිගාමඩුල්ල 72යි, මඩකලපුව 72යි, පොළොන්නරුව 71යි, කෑගල්ල 71යි, මාතර 71යි, කළුතර 71යි, මාතලේ 71යි, කැන්ඩි 71යි, අනුරාධපුර 71යි, ගාල්ල දුකයි 69යි, කුරුණෑගල 69යි, ගම්පා 69යි, යාපනයේ 64යි, පුත්තලම 63යි. 71ක් තියෙනවරේ. හැමෝටම වැදගත්ම ස්තුතිය යන්නේ කොවිඩ් එහෙන් එනවා මේන් එනවා වර්ෂාව තියෙනවා බයයි දාලා වැඩක් නැහැ ඡන්දේ කියලා දෙදී 70%ක් මේ තත්වයට තේ ඡන්දේ දාන්න ආපු ඡන්ද දායකයන්ට දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ආරවුල් කොවිඩ් තත්ත්වය දවස් 150කට වඩා වැඩි කාලයක් ඇදුණු ඡන්ද විමසීම තේද්දි 70%ක් ඡන්ද පොළට ආවයි කියන්නේ ලෝකේ මොනම තත්ත්වයක් යටතේවත් මේ වගේ තත්ත්වයක් ඒවා 100%ක් ඡන්ද පොළට ආවා වගේ අපිට නැත්තම් තවත් ඡන්ද 10000ක් විතරවත් මේකට එකතු වෙන්න තිබුණා මේ ඉස්කෝල වහලා තිබුණ නැත්තම් පෙන්ෂන් යාම සිදුුනේ නැත්තම් අපේ රටේ ඡන්ද දායකයන්ට තමයි අපේ ඉහළම ගෞරවය. අවුරුදු 12කට පස්සේ ඔබතුමා මේ ඡන්දය දාන්නගේ විශ්ලේෂණයක් කරන්නද අසහනයක් ඔව් ඡන්දේ දාන්න එන්න ඡන්දේ දාන්න අවුරුදු 65 කෙනෙකුටත් ඡන්දේ දාන්න පුළුවන් කියලා මම ඒ ගැන මට හොඳම රෙකමෙන්ඩේෂන් එකක් දුන්නා වෛද්‍ය චන්දනාතපත්තු. ඔහුගේ මවයි ඔහුගේ බිරිඳගේ අම්මයි තාත්තයි ඡන්ද පොළට එක්කන් අවුරුදු 85. මෙයාට ගිහිල්ලා ඇවිල්ලා කිව්වලු කිසි බයක් වෙන්න දෙයක් නැහැ. ඉස්පිරිතාලෙන් කොරෝනා හැදුනත් මෙතනින් නම් කොරෝනා හැදෙන්නේ නැහැ කිව්වලු. මට ඒක ලොකු ආඩම්බරයකට කරුණක් අපිට. අපි මේ ඡන්දේ ප්‍රතිඵල දෙන්න ප්‍රෙස් එකක් තියන්නේ නැහැ. මම ජීවත් වෙලා හිටියොත් ඊගාව ඡන්ද විසීමේ ඡන්දේ දානවා. ඒ කියන්නේ අපේ උතුමාට කියන්න පුළුවන් ද සභාපතිතුමනි සුබ ගමන් කියලා. ඔව් පැහැදිලිවම සුබ ගමන් කියන්නේ ඒ උස්සන් යන වෙලාවෙයි නැතුව මෙතනින් යෑමට සුබ ගමන්. එහෙනම් සියලු දෙනාටම බොහොම ස්තුතියි. මම නැවතත් මෙම ස්ථානයේ සිට මාධ්‍ය සාකච්ඡාවක් තියන්නේ නැහැ. සමෝටම බොහොම ස්තුතියි.
මේ අතර ඡන්ද විමසීම අවසන් වීමෙන් අනතුරුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් හැඳවා තිබුණා. අපරාධමය ආකාරයේ පැමිණිලි 6ක් වාර්තා වෙලා තියෙනවා අද දිනේදී. ඒ වගේම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම 23ක් අපට වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව සමස්තයක් වශයෙන් අද දිනේදී වාර්තා වුණු පැමිණිලි ප්‍රමාණය සිදුවීම් ප්‍රමාණය 29ක්. ඒ වගේම අද දිනේදී අත්අඩංගුවට ගැනීම 34ක් වාර්තා වෙලා තියෙනවා. වාහන 9ක් පොලිස් භාරයට ගන්න කටයුතු කරා. ඒ අනුව අද පස්වරු 5න් අවසන් වන සමස්ත මැතිවරණ කාලය තුළදී අපරාධමය ආකාරයේ චෝදනා ඉදිරිපත් කළ හැකි පැමිණිලි 104ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පැමිණිලි 314ක් වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව සමස්ත පැමිණිලි සංඛ්‍යාව 418ක්. අපේක්ෂකයන් 7 දෙනෙක් ඇතුළුව 512 දෙනෙක් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට කටයුතු කරලා තියෙනවා. රජයේ වාහන 3ක් ඇතුළුව වාහන 153ක් භාරයටගෙන නීතිමය පියවර ගෙන තිබෙනවා. සමස්තයක් වශයෙන් මෙම සුළු සිද්ධීන් කීපය හැරෙන්නට ඉතාමත්ම සාමකාමීව මැතිවරණ දිනේදී ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිද්ධ වෙලා තියෙනවා. අද හවස 5ට මේ ඡන්ද විමසීම අවසන් වුණාට පාර්ලිමේන්තු මැතිවරණ පනතේ යම් යම් ප්‍රතිපාදන තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. එක් ප්‍රතිපාදනයක් තමයි පනතේ 69 වගන්තිය. ඒ අනුව අවසාන ප්‍රතිඵලයත් ප්‍රකාශයට පත් කරලා සතියක් ගතවනතුරු පෙළපාලි තහනම් වෙනවා. පනතේ 70 වගන්තිය අනුව ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරලා සතියක් යනතුරු ඒ කාලය තුලදී ප්‍රැස්වීම පැවැත්වීම තහනම් වෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා සියලු දෙනාගෙන්ම මේ නෛතික ප්‍රතිපාදන වලට ගරු කරලා ඒ අනුව කටයුතු කරලා පශ්චාත් මැතිවරණ කාලය තුලත් සාමය ආරක්ෂා කිරීම සඳහා සහාය ලබා දෙන්න කියලා. ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු ඡන්ද පෙට්ටි මෙවර විට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙනමින් පවතිනවා. කෙසේ වෙතත් මෙවර ඡන්දය ගණන් කිරීමේ කටයුතු අද රාත්‍රියේ සිදුවන්නේ නැහැ. අද පස්වරු 5ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වීමෙන් අනතුරුව ඡන්ද පෙට්ටි ඒ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒම ආරම්භ වුණා. මෙවර මහමැතිවරණයේ ඡන්ද ගණනය කිරීම දිවයිනපුරා ස්ථාපිත ප්‍රධාන මධ්‍යස්ථාන 77කදී සිදු කරනවා. වැඩිම ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති අතර එම සංඛ්‍යාව 7ක්. කොළඹ දිස්ත්‍රික්කයේ තුළ ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන 4ක් ස්ථාපනය කර තිබෙනවා. ඒ කොළඹ රාජකීය ඩී.එස්. සේනානායක ඉසිපතන සහ තර්ස්ටන් යන විද්‍යාල තුලයි. මෙවර ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කරන්නේ හෙට දිනේ වන අතර ඒ අනුව හෙට පෙරවරු 7ට සහ 8ට ඒ දිස්ත්‍රික්කයන්හි ගණනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන එන ඡන්ද පෙට්ටි එතෙක් අවසරලත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයින් ඉදිරියේ තවත් 15ක සීල් තබා ආරක්ෂිතව තැන්පත් කර තිබෙනවා. මා මේ රැඳී සිටින්නේ මහනුවර පොල්ගොල්ල විවෘත විශ්වවිද්‍යාල පරිසරයේදී. මහනුවර ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන 890ක ප්‍රකාශිත ඡන්ද සහිත ඡන්ද පෙට්ටි දැමීමේ ස්ථානට රැගෙන එමින් පවතිනවා. මේ මොහොත වනට මා සිටින්නේ අම්පාර හාඩි කාර්මික විද්‍යාලය ඉදිරිපිට. මේ මොහොත වනට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ගෙනීමෙන් පවතින ආකාරය අපට දැක ගැනීමට පුළුවන් වෙනවා. අද උදැසන ඡන්ද විමසීම ආරම්භ වූ මොහොතේ සිට මේ දක්වා අප ප්‍රාදේශීය වාර්තාකරුවන් ඒ වගේම අප මාණ්ඩලික වාර්තාකරුවන් ඔස්සේ අප සජීවීව ඔබට තොරතුරු වාර්තා කරා. දැන් මැතිවරණය අවසන් වී ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම ආරම්භ වී තිබෙනවා. අප දැන් සූදානම් කොළඹ, කුරුණෑගල සහ මාතර දිස්ත්‍රික්ක තුනෙහි අප මාණ්ඩලික වාර්තාකරුවන් රැඳී ඉන්නවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ හර්ෂ මුදන්නක, ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ සමීර කපුකොටුව සහ කොළඹ දිස්ත්‍රික්කයේ තොරතුරු දැනගන්න සූදානම් අප සම්බන්ධ කරගන්න සූදානම් හර්ෂද මදුෂාන්ද සිල්වා. අප මුලින්ම සූදානම් මදුෂාන්ව සම්බන්ධ කරගන්න කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිටි ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ පරිශ්‍රයේ සිට අයිබෝන් මදුෂාන්. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් වන කොළඹ රාජකීය විද්‍යාලයේ ඉදිරිපිට කොළඹ දිස්ත්‍රික්කය තුල ස්ථාපිත කර තිබූ ඡන්ද මධ්‍යස්ථාන 1178ක තිබෙන ඡන්ද පෙට්ටිය ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත දැඩි ආරක්ෂාකාරී පිළිවෙත් අනුගමනය කරමින් රැගෙන ඒම මේ මොහොතේදී සිද්ධ වෙනවා. කොළඹ දිස්ත්‍රික්කය තුල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 4ක් ස්ථාපිත කර තිබෙනවා. මා මේ සිටින කොළඹ රාජකීය විද්‍යාලය, ඩී.එස්. සේනානායක විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය. තර්ස්ටන් විද්‍යාලය ක්‍රියාත්මක වන්නේ තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් විදිහට. ඒ වගේම
සඳහන් කරන්න ඕන සුවිශේෂී කාරණය ඡන්ද ගණන් කිරීමෙන් අනතුරුව හෙට දින ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු සිදු කෙරෙන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිට. දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ප්‍රදීප් ජසරත්න මහතා සඳහන් කළේ මේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම ඡන්ද පෙට්ටි ගබඩා කර තැබීම ඉතාමත් ආරක්ෂිත ක්‍රමවේදයන් අනුව සිදු කරන බවයි. මේ සියලු තොරතුරු ලද සැනින් ඔබට සමීප කරන්නට හිරු ප්‍රවෘත්ති සූදානම්ෙන් ඉන්නවා. ඒ නිසා අපි ඔබට ආරාධනා කර සිටිනවා රැඳී සිටින්න නිරන්තරයෙන් හිරු සමගින්. හොඳයි ස්තුතියි මදුෂාන් තොරතුරු ගෙනාවට. අපි සූදානම් මාතර දිස්ත්‍රික්කයේ නවතම තොරතුරු දැනගන්න. සමීර ආයුබෝවන් කොහොමද ඔය පැත්තේ තොරතුරු? ආයුබෝවන් ධනුෂ්ක මා මේ වන විට රැඳී සිටින්නේ මාතර මධ්‍යම මහා විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථානය අභියසයි. මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 471කට අදාළ ඡන්ද විමසීමේ අද දවසේදී සිද්ධ වුණා. ඉතින් ඉන් අනතුරුව ඡන්ද පෙට්ටි මේ වන විට ගණනය කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන එමින් පවතිනවා. මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගණනය කිරීමේ මධ්‍යස්ථාන 3ක් ස්ථාපිත කර තිබෙනවා. ඒ තමයි මාතර රාහුල විද්‍යාලය සහ සුජාතා විද්‍යාලය සහ මා මේ රැඳී සිටින මාතර මධ්‍යම මහා විද්‍යාලයේ ගණනය කිරීමේ මධ්‍යස්ථානය. විශේෂයෙන්ම මේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද මධ්‍යස්ථාන තුලට ඡන්ද පෙට්ටි සහ රැගෙන එන නිලධාරීන් කාර්ය මණ්ඩලය ඇතුළු කර ගැනීම සිදුවන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුවයි. ඉතින් ඔබට පේනවා ඇති මගේ පසකින් මේ වන විටත් ඡන්ද මධ්‍යස්ථාන තුලට ඡන්ද පෙට්ටි රැගෙන එමින් පවතිනවා ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන තුලට. ඉතින් ඒවා අද රාත්‍රියේදී මුද්‍රා තැබීමෙන් අනතුරුව හෙට දිනේදී තමයි ගණනය කිරීමේ කටයුතු සිද්ධ වන්නේ. ඉතින් ඒ සියලු තොරතුරු ඔබට සමීප කරන්නට අප සූදානම් රැඳී සිටින්න හිරු ටීවී සමගින්. හොඳයි ස්තුතියි. අප සූදානම් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තවත් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් අසල සිට සජීව සම්බන්ධ කරගන්න හර්ෂ මුදන්නක. ආයුබෝවන් හර්ෂ. ආයුබෝවන් දනුෂ්ක. නවවෙනි පාර්ලිමේන්තුවට සභිකයන් තෝරා ගැනීම සඳහා අද උදෑසන ආරම්භ වූ ඡන්ද විමසීමේ කටයුතු අවසන් වීමත් සමගම ඡන්ද මධ්‍යස්ථානයෙහි ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම මේ වෙන විටත් සිදු වනවා. මා මේ මොහොතේ රැඳී සිටින්නේ ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථානයක් වන කොතලාබල විද්‍යාලයේ ඉදිරිපිටයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙවර ඡන්ද ගණනය කිරීමට මධ්‍යස්ථාන 4ක් ස්ථාපිත කර තිබෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර ඡන්ද දායකයින් 13,47,787 දෙනෙක් සුදුසුකම් ලබා සිටියා. ඔවුන්ට ඡන්ද මධ්‍යස්ථාන 966කදී සිය ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව සලසා දී තිබුණා. ඒ අනුව ඡන්ද දායකයින්ගේ ප්‍රතිශතයක් ලෙස 65%ක් ඡන්ද දායකයින් සිය ඡන්දය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව විශේෂයෙන්ම හෙට උදෑසන තමා ඡන්ද ගණනය කිරීමේ කටයුතු සිදුවන්නේ. දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ උදෑසන 8ට ගණනය කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි. ඒ වගේම මෙවර මහමැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 12කින් සහ ස්වාධීන කණ්ඩායම් 10කින් අපේක්ෂකයින් 396 දිනක් තරඟ බැඳුණා. හෙට උදෑසන 8ට ඡන්ද ගණනය කිරීමේ ආරම්භයේ සිටම අද දිනේ දවස පුරාටම අප තොරතුරු ගෙන ආවාසයේම හෙට දිනේ තොරතුරු ගෙනීමට බලාපොරොත්තු වෙන සමුගන්නවා තාරක ප්‍රසංග සමගින් මම හර්ෂ මුදන්නක කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිට. ස්තුතියි හර්ෂ තොරතුරු ගෙනාවට. අප සූදානම් හෙට දවසේ ඡන්දය ගණන් කිරීම ආරම්භ වූ විගසත් මේ ආකාරයෙන්ම සජීවීව එසැනින් ඔබට තොරතුරු සමීප කරන්න. එලෙස මෙවර මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණෙන තෙක් පූර්ව මැතිවරණ සමයේ සිට හිරු මාධ්‍ය ජාලය ඔබේ ඡන්ද අයිතියේ වටිනාකමට නිසි තැන ලබා දුන් බවට විවාදයක් නැහැ. ප්‍රේක්ෂක ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් නිරතුරු කැපවන අපේ මාධ්‍ය මෙහෙයුමයි මේ. ජනතා පරමාධිපත්‍ය සියල්ලට ඉහළින් බව තහවුරු කළ අද දවසේ උදාවත් සමග හිරු මාධ්‍ය ජාලයද සිය මැතිවරණ මෙහෙයුම ආරම්භ කළා. ඒ මෙවර මැතිවරණය ප්‍රකාශයට පත් කළ දා පටන් ප්‍රේක්ෂක ඔබ වෙතට ගෙන මැතිවරණ උණුසුම තවදුරටත් තීව්‍ර කරමින් මෙරට ජනමාධ්‍ය ශිෂ්ත්‍රය තුළ සැමදා නව මානයන් සොයා ගිය හිරු මෙවර මැතිවරණ මෙහෙයුම සැලසුම් කළේ වසර ගණනාවක අද්විතීය අත්දැකීම්ද සමගින් ශ්‍රී ලාංකීය මැතිවරණ ප්‍රවෘත්තිය තුළ විශිෂ්ටත්වයේ සලකුණ බවට නිරතුරුවම පත් වූ හිරු මෙවරත් සිය පුළුල් මාධ්‍ය ජාලය ඔස්සේ සිය අනසක පතුරවා හැරීමට ඒ අනුව සමත් වුණා. කවදත් මෙරට අංක 1 රැඳෙන හිරු ටීවී සහෝදර ගුවන් විදුලි නාලිකා 5ක් සමග මෙලෙසින් සන්නද්ධ වූයේ දිවිනේ අස්සක් මුල්ලක් නෑර විහිදුණු වාර්තාකාර ජාලයේද සවිශක්තියෙන් ලක්ෂ සංඛ්‍යාත පරිශීලකින් පිරිසක් වෙනුවෙන් තත්පරයෙන් තත්පරය යාවත්කාලීන වන තොරතුරු සමගින් හිරු සමාජ මාධ්‍ය ජාලයද ඒ මෙහෙයුමේ කොටස්කරුවන් බවට පත් වුණා. කිසිවෙකුට අභියෝග කළ නොහැකි ප්‍රේක්ෂක ඔබේ ඡන්ද අයිතියට ඉහළම වටිනාකම ලබා දීමේ අභියෝගය හිරු ප්‍රවෘත්ති බලකාය බාරගත්තේ එලෙසින්. අද පෙරවරු 7ට ඡන්ද විමසීම ආරම්භුණු එසැනින් ඔබේ ආලින්දයට පැමිණි අප අද දවස පුරා කැප වී සිටියේ ඔබ සලකනු කරන කතරේ තතු විත්ති රට හමුවේ තැබීමට පමණක් නොවේ.
කොවිඩ් වසංගතය පාලනය වෙමින් පවතින පසුබිමක පැවැත්වෙන මේ අභියෝගාත්මක මැතිවරණයේදී ඡන්ද පොළ වෙත ඔබ කැඳවාගැනීමේ විශ්වාසය තහවුරු කිරීමද අපගේ අපේක්ෂාවක් වුණා. මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත පිළිබඳවත් මොහොතින් මොහොත අප ඔබව දැනුවත් කළේ එබැවින්. ඡන්ද විමසීමේ අවසන් තත්පරය තෙක්ම අප ඉටු කළේ ඒ ජාතික වගකීමයි. ඒ හිරු වාර්තා කරන විශිෂ්ටත්වයේ හොඳම සාක්ෂිය අද දවස පුරා අප සමග රැඳී සිටි බුද්ධිමත් ප්‍රේක්ෂකෝබයි. ඒ විශ්වාසයේ ශක්තියෙන් සවිමත්ව හිරු මාධ්‍ය ජාලය 2020 මැතිවරණයේ ප්‍රතිඵල විකාශය වෙත පියවර තබන්නේ මහත් වූ අභිමානයෙන්. ඒ අනුව හෙට පෙරවරුවේ ඡන්ද ගණන් කිරීම ආරම්භුණු සැනින්ම අප ඒ තොරතුරුත් හිරු මැතිවරණ ප්‍රතිඵල විශේෂ විකාශය ඔස්සේ ඔබට සමීප කරන්න සූදානම්. නවීන තාක්ෂණය සහ පැහැදිලි ප්‍රතිඵල විශ්ලේෂණ වලින් සමන්විත එම නවතම අත්දැකීම ගැන විමසා බලන්න අප දැන් හිරු මැතිවරණ ප්‍රතිඵල විකාශන මැදිරියට යොමු වනවා. එහි සිටිනවා හිරු ප්‍රවෘත්ති අංශයේ අනුරුද්ධ, ඉෂාරා සහ මහේෂ්. ඔබ තිදෙනාටයි මේ අවස්ථාව. උත්පලා ධනුෂ්ක ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ ඉතාමත් සුවිශේෂී මැතිවරණයක් අද උදෑසන 7 සිට පස්වරු 5 දක්වා සමස්ත දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්ක 22ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වුණේ. ඉදිරි වසර 5ක කාලය සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරාපත් කර ගැනීමට එසේත් නැත්නම් ව්‍යවස්ථාදායකයෝ තෝරාපත් කර ගැනීම සඳහා තමයි මේ මැතිවරණය අද දවසේදී ක්‍රියාත්මක වුණේ. ඔබ දන්නවා මෙච්චර කාලයක් පුරාවට සියලු මැතිවරණ වලදී එසැනින් ප්‍රතිඵල ප්‍රකාශය ගෙන ආවේ හිරු ටීවී. ඒ අනුව අද මේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදීත් අප සූදානමින් සිටිනවා සියල්ලන්ට ප්‍රථමයෙන් පළමු නිල ඡන්ද ප්‍රතිඵලයේ සිට අවසන් මනාප ප්‍රතිඵලය දක්වා සියලුම ප්‍රතිඵල එසැනින් සියල්ලන්ට ප්‍රථමයෙන් ඉතාමත් විශ්වාසවන්ත ලෙස නිවැරදි ලෙස ඔබ වෙනුවෙන් ගෙනෙන්නට අප මේ මැදිරියේ මේ ආකාරයෙන් සූදානමින් සිටිනවා සේම සමස්ත හිරු පිරිවරම මේ වන විටත් හෙට උදෑසන 6 සිට ආරම්භ වන මැතිවරණ ප්‍රතිඵල විකාශය සඳහා යොහුසුලුව කටයුතු සූදානම් කරමින් සිටිනවා. අනුරුද්ධ, මුළු ලෝකයේම COVID-19 වසංගත තත්ත්වය හමුවේ සසල වෙලා තියෙන මොහොතක මැතිවරණ ක්‍රියාවලියක් සඳහා යොමු වෙච්ච සීමිත රටවල් අතරට ශ්‍රී ලංකාව එක්ව තිබෙන්නේ මේ COVID-19 වසංගත තත්ත්වය බොහෝ දුරට පාලනය කර ඇති පසුබිමක් යටතේ වීම විශේෂත්වයක්. ඉතින් අපි සූදානම් හෙට උදෑසන පටන් දිවයින පුරා විසිරී පැතිරී සිටින අපගේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ මාණ්ඩලික වාර්තාකරුවන් විටින් විට සම්බන්ධ කරගනිමින් මේ මැතිවරණයේ උණුසුම් තතුවෙත්ති මුළු රටටම සියල්ලට ප්‍රථමයෙන් සමීප කරන්නට. ඒ වගේම මතක් කරන්නට ඕනේ අනුරුද්ධ, වෙනද වගේම මෙවර ප්‍රතිඵල විකාශයත් නවීන තාක්ෂණය සමගින් යහමින් අත්වැල් බැඳගෙන තිබෙනවා. ඒ පිළිබඳව මහේෂ් ඔබට තතුවිත්ති වැඩිදුරටත් කියාවේ. ඔවිශාරා අනුරුද්ධ, ඔබ සඳහන් කළ ආකාරයට හිරු ටීවී විශේෂ මැතිවරණ විකාශය ආරම්භ කරන්නට මෙවනට සියලු කටයුතු සූදානම් කර අවසానයි. හිරු ටීවී විශේෂ මැතිවරණ විකාශය කියලා කියන්නේ මැතිවරණ ප්‍රතිඵල කියනට පමණක් සීමා වෙලා නැහැ. ඉන් ඔබට ගිහිලා පසුගිය මැතිවරණ හා සමග සසඳමින් විශ්ලේෂණාත්මකව සවිස්තරාත්මකව ඒ තොරතුරු ඔබට කියන්නට අප සූදානම්ව සිටිනවා. ඒ සඳහා මෙවැනි වූ නවීන තාක්ෂණ ක්‍රමවේදයන් භාවිත කරන්නත් අපි අමතක කරලා නැහැ. එනිසා හෙට උදෑසන 6 සිට ඔබට හිරු ටීවී විශේෂ මැතිවරණ ප්‍රතිඵල විකාශය සමගින් ඒකාත්මික වුණොත් දැනුම සතුට වගේම විනෝදයත් එක්කම මේ ප්‍රතිඵල සියල්ල කලින් දැනගැනීමේ හැකියාවක් ඔබට තියෙනවා. එනිසා හෙට උදෑසන 6 සිට හිරු ටීවී විශේෂ මැතිවරණ ප්‍රතිඵල විකාශයත් සමගින් එකතු වෙන්නට කියලා බොහොම ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් මෙයයි මේ මොහොත වන විට දෙවන මැදිරියේ තත්වය අප සූදානම් නැවත වතාවක් හිරු ප්‍රවෘත්ති මැදිරිය වෙත යොමු වන්නට. ස්තුතියි මහේෂ්. ජාත්‍යන්තර කරාතේ ශූරයෙකු වූ වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරුවන ඉරෝෂන් රණසිංහ හෙවත් SF ලොක්කා අද පෙරවරුවේ වෙඩි ප්‍රහාරයකින් මිය ගියා. ඔහුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ අනුරාධපුර දහයාගම ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී. අද උදෑසන 11:45ට පමණ අනුරාධපුර කොළඹ දුම්රිය මාර්ගය ආසන්නයේ දහයාගම මන්සන්දියේදී එම මෝටර රථය වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබුණේ මෙලෙසින්. වෙඩි තැබීමෙන් අනතුරුව මෝටර රථයද ගිනි ගැනීමකට ලක්ව තිබුණා.
වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී SF ලොක්කා සමග කාන්තාවක්ද මෝටර රථයේ ගමන් කර තිබෙනවා. කෙසේ වෙතත් අදාළ වෙඩි තැබීමෙන් එම කාන්තාවට හානියක් සිදුව නැහැ. ඝාතනයට ලක්වන විට ඉරෝන් රණසිංහ හෙවත් SF ලොක්කා 32 වෙනි වියේ පසු වුණා. එතන තිබුණා ලොකු හිලක්. වෙඩි ප්‍රහාර කීපයක් එල්ල වී තිබුණා. වෙඩි පහරවල් හිස පසාරු කරමින් ගෙල්ල ප්‍රදේශයේ කෂේරුවට දැඩි හානි කරමින් නිසා ඒ මගින් මරණය සිදු වෙලා තිබුණා. SF ලොක්කා කරලියට පැමිණෙන්නේ 2015 වසරේ ඔක්තෝබර් මාස 24 වනදා ජාත්‍යන්තර කරාතේ ශූරයෙක් වූ වසන්ත සොයිසා ඔහුගේ රාත්‍රී සමාජ ශාලාව තුළදීම ඝාතනයට ලක් කිරීමේ සිද්ධියත් සමගයි. අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේ පිහිටි අදාළ සමාජ ශාලාවට SF ලොක්කා සමග පැමිණි පිරිසක් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පසුව සමාජ ශාලාවේ දේපළවලට හා සේවකින්ට පහර දුන් අයුරු CCTV කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා. එම සිද්ධියේදී සමාජ ශාලාවේ හිමිකරු වන වසන්ත සොයිසාට කඩු සහ මුගුරු වලින් පහර දී සංවිධානාත්මක පිරිස පලා ගොස් තිබුණේ මෙලෙසින්. එම ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන තිබූ ඉරෝන් රණසිංහ හෙවත් SF ලොක්කා ප්‍රදේශයෙන් පලා ගොස් තිබූ අතර පසුව පොලිසියට බාර වීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනුණා. ඔහු ඝාතනයට ලක්වන්නේ අදාළ නඩුව සම්බන්ධයෙන් අප මත නිදහස්ව සිටියේදී. මේ අතර වෙඩිතැබීම සිදු වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය අද පසුරුවේ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසාවිනිසුරු ජනත ප්‍රසන්න මහතා විසින් සිදු කළා. එහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසයි. මේ වෙඩිතැබීම සිදු කරලා තියෙන්නේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙක් T56 වර්ගයේ අවියක් පාවිච්චි කර තිබෙන බව තමයි මේ වෙන විට විමර්ශනවලදී අනාවර වෙලා තියෙන්නේ. දැනට භාවිතා කළ පතරොම් කොපු 7ක් හොයාගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරනවා අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ අධීක්ෂණය යටතේ. මේ වෙඩිතැබීමෙන් පස්සේ තුවාලලත් පුද්ගලයා අනුරාධපුර රෝහලට රැගෙන ගියාට පස්සේ තමයි මිය ගිහිලා තියෙන්නේ. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වෙන විට විමර්ශන කෙරෙමින් පවතී.